පුතේ ඔන්න මම ඔයාලගේ 13 වෙනි පාඩම තමයි අද කරන්න යන්නේ. වටේීම හා විද්‍යාත්මක අංකණය කියන පාඩම. අපි බලමු ඉස්සෙල්ලා පුතේ විද්‍යාත්මක අංකණය කියන්නේ මොකක්ද කියලා. මම මේ බෝඩ් එකේ දාපු වාක්‍ය ටික අපි කියවමු. ඩයිනසෝරයන් මීට අවුරුදු 146.3.3. කොහොමද අපි ඒක කියවන්නේ? ඒකක කලාපයේ, දහස් කලාපයේ, මිලියන කලාපයේ නේද? මීට අවුරුදු මිලියන 140කට පමණ ඉහත පෘථුවිය මත ජීවත් වූ සත්ත්ව විශේෂයක් බව විද්‍යාඥයන්ගේ මතයයි. ඊළඟ වාක්‍යය සූර්යයාගේ සිට ප්ලූටෝ ග්‍රහයාට ඇති දුර කිලෝමීටර. ඒකක කලාපයේ, දහස් කලාපයේ, මිලියන කලාපයේ, බිලියන කලාපයේ. එතකොට 5 බිලියන 900 මිලියනයක් වේ. දූවිලි අංශෝක ස්කන්ධය කිලෝග්‍රෑම් 0.000000.753ක් වේ. එතකොට බලන්න මෙන්න මේ සංඛ්‍යා. මෙන්න මේ සංඛ්‍යා ලිවීම සඳහා භාවිතා කරලා තියෙන ඉලක්කම් සංඛ්‍යාව ගොඩක් වැඩි නේද? ඒ නිසා මේ සංඛ්‍යා හරිම දිගයි. මේ සංඛ්‍යා දිගයි. ඒතර අපිට මේක කියවන්නත් ටිකක් අපහසුයි. ලියන්නත් සෑහෙන ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මේ සංඛ්‍යා ලියන්නත් ලොකු ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි පුතේ මේක අපිට කැල්කියුලේටරයෙන් එකතු කිරීම අඩු කිරීම වගේ කරන්න වුණොත් මේ සංඛ්‍යා කැල්කියුලේටරේ අපිට පෙන්වන්න බැරි වෙනවා. මොකද මෙච්චර ඉලක්කම් ගොඩක් පෙන්වන්න බෑ කැල්කියුලේටරේක. එහෙනම් මෙන්න මේ සංඛ්‍යාවල තියෙන මේ අනවශ්‍ය මේ හුඟක් දිග වැඩිකම, ලිවීමේ අපහසුතාවය, ගණනය කිරීම සඳහා තියෙන අපහසුතාවය වැනි හේතුන් මත මේ සංඛ්‍යා ලියන්න වෙනම ක්‍රමයක් අවශ්‍ය වෙලා තියෙනවා. එතකොට අන්නේ සංඛ්‍යා ලිවීමේ ක්‍රමයට තමයි අපි විද්‍යාත්මක අංකණය කියන ක්‍රමය පාවිච්චි කරන්නේ. එතකොට එහෙනම් අපි බලමු මේ සංඛ්‍යා මොකද්ද විද්‍යාත්මක අංකණය කියලා කියන්නේ. ඒතර මේ සංඛ්‍යා ලියන්න තියෙන ක්‍රමය නේද? එතකොට කොහොමද අපි මේක ලියන්න යන්නේ? මේක ලියන්න යන්නේ මේ සංඛ්‍යාව 1ත් 10ත් අතර සංඛ්‍යාවක 1ත් 10ත් අතර සංඛ්‍යාවක සහ 10 බලයක ගුණිතයක් ලෙස 1ත් 10ත් අතර සංඛ්‍යාවක සහ 10 බලයක ගුණිතයක් ලෙස. ඒරන්න ඒ ආකාරයට ලිවීම තමයි පුතේ විද්‍යාත්මක අංකණය කියලා කියන්නේ. එහෙනම් ඔයාලා මාතෘකාව ලියන්න විද්‍යාත්මක අංකණය කියලා ලියලා ඉවර වෙලා මේ විදිහට ඒකේ අපි සටහනක් ලියාගමු. ලියන්න 1 හෝ 1 සහ 10 අතර සංඛ්‍යාවක 1 හෝ 1 සහ 10 අතර සංඛ්‍යාවක හා 10ෙහි බලයක 10ෙහි බලයක ගුණිතයක් ලෙස 10ෙහි බලයක ගුණිතයක් ලෙස සංඛ්‍යාවක් ලියා දැක්වීම විද්‍යාත්මක අංකණය ලෙස හැඳින්වේ. එතකොට අපිට මෙතන තියෙනවා 1ත් 10ත් අතර සංඛ්‍යාවක් ලෙස ලියා ගැනීම. ඊළඟට 10 බලයක් කියලා වචන දෙකක් තියෙනවා නේද? ඒතර අපි බලන්න ඕන පුතේ 1ත් 10ත් අතර තියෙන සංඛ්‍යා මොනවද කියලා. 1ත් 10ත් අතර තියෙන සංඛ්‍යා. ඔන්න මම ඔයාලගේ පුනරීක්ෂණ අභ්‍යාසයේ තියෙන සංඛ්‍යා ටික ලියන්නම්. අපි එකෙන් 1ත් 10ත් අතර සංඛ්‍යා තෝරගමු. 5.37 87.5 0.75 4.02 1.01 0.5
මෙන්න මේ සංඛ්‍යා වලින් අපි බලමු 1ත් 10ත් අතර සංඛ්‍යා. 1ත් 10ත් අතර සංඛ්‍යා. 5.37. 5.37 කියන්නේ 1ට වඩා වැඩි 10ට වඩා අඩු. එහෙනම් 1ත් 10ත් අතර සංඛ්‍යාව 5.37. 87.5. 87.5 කියන්නේ 10ට වඩා වැඩි සංඛ්‍යාවක්. එතකොට මෙතනින් අපි තව එකක් ලියාගමු 1ත් 10ත් අතර නොවන සංඛ්‍යා. 87.5. ඊළඟ 0.75. 0.75 කියන්නේ 1ත් 10ත් අතර නෙමෙයි එකටත් වඩා අඩු සංඛ්‍යාවක්. එතකොට ඒක මෙතෙන්ට අයිති. 4.02. 1.01. 10.1 කියන්නේ 10ට වඩා වැඩි. ඒතර 1ත් 10ත් අතර සංඛ්‍යාවලට 10.1 අයිති වෙන්නේ නැහැ. 4575. 10ට වඩා වැඩි. 0.07. 1ත් 10ත් අතර නෙමෙයි එකටත් වඩා අඩුයි. 9 කියන්නේ 1ත් 10ත් අතර සංඛ්‍යාවක්. 12.3 කියන්නේ 10ට වඩා වැඩි. 2.7 කියන්නේ 1ත් 10ත් අතර. ඊළඟට 9.9 කියන්නේ 1ත් 10ත් අතර සංඛ්‍යා. ඒතර ඔන්න පුතේ අපි දැන් දන්නවා 1ත් 10ත් අතර සංඛ්‍යාවක් කියන්නේ මොකක්ද කියන එක. ඊළඟට අපි බලමු 10 බලයක් කියන්නේ මොකක්ද කියන එක. ඔන්න 1 10 100 මේ තියෙන්නේ 10 බල. ඒතර මේක අපිට ලියන්න පුළුවන්. මම 1 ලියන්නේ නැතුව මේක ලියන්න. 10 කියන්නේ 10 පළවෙනි බලය. 100 කියන්නේ 10 දෙවෙනි බලය. 10 ගුණ කිරීම 10. 100 කියන්නේ 10 ගුණ කිරීම 10. ඒ නිසා මම මේක 10 දෙවෙනි බලය කියලා ලියනවා. ඒතර මෙතන තියෙන්නේ 10 පළවෙනි බලය. 1000 කියන්නේ 10 ගුණ කිරීම 10 ගුණ කිරීම 10. එහෙනම් 10 තුන්වෙනි බලය. 1 2 3 4 5 6. ඒතර බිංදු 6ක් එනවා කියන්නේ 10 6 සැරයක් ලියලා ගුණ කරන එකට. එතකොට මෙතන තියෙනවා 10 6 වෙනි බලයක්. එතකොට මේ බිංදු ගානට සමානව මෙතන බලය යෙදෙනවා. එහෙනම් 1 කියන්නේ පුතේ 10 කියන්නේ 10 පළවෙනි බලය නම් 1 කියන්නේ 10 බිංදුවේ බලය. ඕනෑම සංඛ්‍යාවක බිංදුවේ බලයකට සමානයි. 1 කියන්නේ 10 බිංදුවේ බලය. 10 කියන්නේ 10 පළවෙනි බලය. ඔන්න දැන් අපි 10 බල ටිකක් දන්නවා. 1ත් 10ත් අතර සංඛ්‍යා ටිකක් දන්නවා. දැන් අපිට පුළුවන් එහෙනම් සංඛ්‍යාවක් විද්‍යාත්මක අංකණේ ලියන්න. අපි ප්‍රශ්නයක් ලියමු. පහත දැක්වෙන සංඛ්‍යා විද්‍යාත්මක අංකණයෙන් ලියන්න. පහත දැක්වෙන සංඛ්‍යා විද්‍යාත්මක අංකණයෙන් ලියන්න. අපි බලමු මේ සංඛ්‍යා අපිට මේක නම් ලියන්න කියවන අමාරු දෙයක් නෙමෙයි. ඒත් අපි මේක විද්‍යාත්මක අංකණයෙන් ලියන එක මේ ඉගෙන ගමු. ඔන්න පුතේ මෙතන අපි දන්නවා ඕනෑම පූර්ණ සංඛ්‍යාවක දශම තිත තියෙන්නේ මේ සංඛ්‍යාවේ අග. දශම තිත තියෙන්නේ සංඛ්‍යාවේ අග. ඒතර මෙන්න මෙතනින් අපිට ගන්න පුළුවන් 1ත් 10ත් අතර සංඛ්‍යාව කියන්නේ 2.3. මේකෙන් අපිට ගන්න පුළුවන් 1ත් 10ත් අතර සංඛ්‍යාව තමයි 2.3. ඒතර මේ මෙතන මේ අග තියෙන දශම තිත අපි ගේන්න ඕනේ මේ 2යි 3යි අතරට. එහෙනම් ඔන්න 2.3 මෙතනින් ගන්න තියෙන 1ත් 10ත් අතර සංඛ්‍යාව 2.3. ඊට පස්සේ අපි බලන්න ඕන 10 කීවෙනි බලයේද. එතකොට ඔන්න මෙතන බලන්න මේ දශම තිත මෙතෙන්ට එන්න නම් සංඛ්‍යා කීයක් පහු කරනවද? 1 1 2 3. සංඛ්‍යා 3ක් පහු කරන්න ඕනේ. එතකොට 2.3 1000න් ගුණ කරාම තමයි පුතේ මේ උත්තරේ ලැබෙන්නේ. අපි බලමු 23.3යි
දශම තිතක් වෙන් කරාම 2300 ලැබෙනවානේ. එහෙනම් මෙතන මේ සංඛ්‍යා 3ක් පහු කරනවා කියන්නේ 2.3 1000න් ගුණ කරාම 2300 ලැබෙනවා. එතකොට මේ නම් අපි මේක විද්‍යාත්මක අංකණයෙන් ලියන්නේ 2.3 ගුණ කිරීම 10 තුන්වෙනි බලය. 1ත් 10ත් අතර සංඛ්‍යාවක සහ 10 බලයක ගුණිතයක් ලෙස. ඔන්න පළවෙනි එක. දෙවෙනි එක මෙන්න මේ වගේ සංඛ්‍යාවක්. 588.7. ඒතර දැන් මෙතන අපිට 1ත් 10ත් අතර සංඛ්‍යාවක් විදියට ගන්න නම් 5.8 කියලා හදාගන්න වෙනවා. ඒතර 5.8 ළඟට මෙතෙන්ට දශම ගන්න නම් අපි පහු කරන්න ඕනේ 1යි 2යි ඉලක්කම් දෙකක් පහු කරන්න ඕනේ. එතකොට 5.8යි 8යි 7. ඒතර මේ ටිකම ලියන්න වෙන. මෙතන බිංදු නිසා ලියුනේ නැහැ. මෙතන තියෙන ඉලක්කම් ටික ලියන්න වෙනවා. 5.8යි 8යි 7 ගුණ කිරීම. ඒතර අපි ඉලක්කම් දෙකක් ආවේ එහෙනම් 100ක්. ගුණ කරන්න ඕන 100ෙන්. 100ෙන් ගුණ කරනවා කියන්නේ 10 දෙවෙනි බලය. 5.8යි 8යි 7 ගුණ කිරීම 10 දෙවෙනි බලය. අපි දන්නවා 100ෙන් ගුණ කරද්දී දශම ස්ථාන දෙකක් දකුණු පැත්තට යනවා නේද? ඒතර ඒකෙම අනිත් පැත්ත තමයි දැන් අපි මේ කරන්නේ. ඔන්න දැන් ගණන් දෙකක් කියලා දුන්න. තුන්වෙනි එක 54. 54 විද්‍යාත්මක අංකණයෙන් ලියන්න ඕනේ. ඒතර අපි දන්නවා 54 දශම තියෙන්නේ 4 ළඟ. එහෙනම් ওই දශම තිත මෙතෙන්ට ගේන්න ඕන. 54න් අපිට ලැබෙන්නේ 5.4. එතකොට එක ස්ථානයක් පහු කරන්න. එහෙනම් 5.4 ගුණ කිරීම 10. 5.4 ගුණ කිරීම 10 පළවෙනි බලය. අන්න මේ ගාන. මේ ගානෙත් අපි දන්නවා දශම තිත තියෙන්නේ මෙතන. අපි ගේන්න ඕන 2යි 3යි අතරට. එහෙනම් 2.3 ගුණ කිරීම 1 2 3 4 5. ඔන්න ඔය සංඛ්‍යාවෙන් තමයි ගුණ වෙන්න ඕනේ. එතකොට බිංදු 5ක් කියන්නේ 2.3 ගුණ කිරීම 10යි 5 වෙනි බලය. ඊළඟ උදාහරණේ අපි හිතමු 5. 5 කියන එක විද්‍යාත්මක අංකණයෙන් කොහොමද ලියන්නේ? එතකොට 5 කියන්නේ කොහොමදත් 1ත් 10ත් අතර සංඛ්‍යාවක්. එහෙනම් 5 ගුණ කිරීම 10 බිංදුවේ. දැන් පුතේ ඔයාලට පුළුවන් එහෙනම් 13 එක අභ්‍යාසයේ ගණන් ටික හදන්න. එතකොට ඔන්න විද්‍යාත්මක අංකණය කියන්නේ 1ත් 10ත් අතර සංඛ්‍යාවක සහ 10 බලයක ගුණිතයක් ලෙස ලිවීම. ඒතර අපි එහෙම ලියන්නේ අපි සංඛ්‍යා ලිවීමේ පහසුව සඳහා ඒ වගේම ගණනය කිරීමේ පහසුව සඳහා. එතකොට එහෙනම් ඔන්න ඔයාලා දැන් වෙලාව ගන්න පුතේ වීඩියෝ එක නවත්තලා අපිට විනාඩි 20ක් විතර ඇති. ඒතර මේ වගුව ගහලා වගුවේ උදාහරණයක් දීලා තියෙනවා. ඒ උදාහරණය අනුව අපිට ඊටු ටික සම්පූර්ණ කරන්න තියෙන්නේ. පළවෙනි ගානේ එහෙමයි. දෙවෙනි ගානේ සංඛ්‍යා විද්‍යාත්මක අංකණයෙන් ලියන්නේ. එතකොට සංඛ්‍යාව ලියලා ඒක ඉස්සරහින් උත්තරේ ලියන්න. තුන්වෙනි ගාන ඒ වාක්‍යය ලියලා ඒක විද්‍යාත්මක අංකණයෙන් ලක්වන්න තියෙන්නේ. මම 13 එක අභ්‍යාසයේ දැන් සාකච්ඡා කරනවා. මම වගුව ගහන්න යන්නේ. මම මේ සංඛ්‍යා ටික ලියන්නම්. එතකොට A කියන්නේ 8. ඒක 1ත් 10ත් අතර සංඛ්‍යාව ගුණ කිරීම 10 බලය.
එහෙනම් මෙතෙන්ට එන්නේ 8 ගුණ කිරීම 1. ඒ විද්‍යාත්මක අංකනේ ලියද්දී 8 ගුණ කිරීම 10 බිඳුවේ බලය. B 99 එහෙනම් 9.9 ගුණ කිරීම 10 9.9 ගුණ කිරීම 10 පළවෙනි බලය. C 78 7.8 ගුණ කිරීම 10 7.8 ගුණ කිරීම 10 පළවෙනි බලය. ඊළඟට D කොටස 999 එහෙනම් දශම තිත ගේන්න ඕන 9.9. මේ මුල් ඉලක්කම් දෙක අතරට ගුණ කිරීම 10. එතකොට මෙතන තිබ්බ දශම තිත ඉලක්කම් දෙකක් ගෙනාව. එහෙනම් මේක ගුණ කරන්නේ 100ෙන් 9.9 ගුණ කිරීම 10 දෙවෙනි බලය. ඊ කොටස 401 නම් 4.01 ගුණ කිරීම 100 4.01 ගුණ කිරීම 10 දෙවෙනි බලය. 111 1.11 ගුණ කිරීම 100 1.11 ගුණ කිරීම 10 දෙවෙනි බලය. ඊළඟට G කොටස 54200 මෙතන තියෙන දශම තිත 1 2 3 4. එහෙනම් 5.42 ගුණ කිරීම 1.4. මේක විද්‍යාත්මක අංකණයෙන් 5.42 ගුණ කිරීම 10 4වෙනි බලය. H කොටස 49යි 4.4. එහෙනම් මෙතෙන්ට ගේන්න ඕනේ 1 2 3 4 5 6. 4.94 ගුණ කිරීම 1.6. එතකොට උත්තරේ 4.94 ගුණ කිරීම 10 6වෙනි බලය. F කොටස I කොටස 10.5. එතකොට මෙතන තියෙන දශම තිත 1 2 3 4 5 6. 1 ගුණ කිරීම 1 2 3 4 5 6. එහෙනම් 1 ගුණ කිරීම 10 6වෙනි බලය. ඔන්න එහෙනම් පළවෙනි ගාන ඉවරයි. දෙවෙනි ගාන ඒ කොටස 200. මම එක සැරේ උත්තරේ ලියන්නම්. 200 සමානයි 2 ගුණ කිරීම 10 දෙවෙනි බලය. 254 සමානයි 2.54 ගුණ කිරීම 10 දෙවෙනි බලය. 1 2 දශම ස්ථාන ඉලක්කම් දෙකක් එනවා කියන්නේ 10 දෙවෙනි බලය. C 1010. එතකොට 1.01 මේ බිඳුවේ නොලියුවට කමක් නැහැ. 1.01 1 2 3 10 තුන්වෙනි බලය. 5290 5.29 ගුණ කිරීම 10 1 2 3 10 තුන්වෙනි බලය. 74300 7.43 ගුණ කිරීම 10 1 2 3 4 10 4වෙනි බලය. F කොටස 340.3 සමානයි 3.4 ගුණ කිරීම 1 2 3 4 5 10 5වෙනි බලය. හයයි දශම පහයි 8යි 1යි 2 ගුණ කිරීම 10
1 2 3 4 5 6. 10 6 වෙනි බලය. හතයි දශම 3.4 ඒකෙ මොකොත් කරන්න දෙයක් නැහැ. එහෙනම් 7.34 ගුණ කිරීම 10 බිඳුවේ බලය. 18.5 කියන්නේ 1.85 ගුණ කිරීම 10. මෙතන එක ස්ථානයක් යන්න තියෙන 10 පළවෙනි බලය. 715.8 සමානයි 7.15 ගුණ කිරීම දශම ස්ථාන ඉලක්කම් දෙකක්. එහෙනම් 10 දෙවෙනි බලය. ඔන්න දෙවෙනි ගාන හරි. එතකොට පුතේ මේ 1ත් 10ත් අතර සංඛ්‍යාවක් සහ 10 බලයක ගුණිතයක් විස ලියලා තියෙනවා. තුන්වෙනි ගාන පිදුරු දලාගල කන්දේ උස මීටර 2524ක්. එතකොට 2524 විද්‍යාත්මක අංකණයෙන් දක්වන්න 2.524 ගුණ කිරීම 10. මෙතන තියෙන දශම තිත 1 2 3 10 තුන්වෙනි බලය. සිංහරාජ වනාන්තරයේ වර්ගඵලයේ හෙක්ටාර 9300 සමානයි 9.3 ගුණ කිරීම 10 1 2 3 10 තුන්වෙනි බලය. ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 65610යි. 6.561 ගුණ කිරීම 10 1 2 3 4 10 හතරවෙනි බලය. හොයා ගන්න අමාරු අපතේ මේ විදිහට ඇඳලා ඔයාලා 10 බලය ලියන්න. ඔන්න එහෙනම් ඒ අභ්‍යාසය ඉවරයි. අපි අලුත් මාතෘකාවට යමු. ලියන්න. බිඳුවත් එකත් අතර සංඛ්‍යාවක් විද්‍යාත්මක අංකණයෙන් දැක්වීම. බිඳුවත් එකත් අතර සංඛ්‍යාවක් විද්‍යාත්මක අංකණයෙන් දැක්වීම. ඔයාලට මතක ඇති අපි දශම සංඛ්‍යා භාගයක් විදියට ලියපු විදිය. 0.1 කියන්නේ 10න් 1. 0.1 කියවේ 10න් 1. අපි මේක ලිව්ව දර්ශක පාඩමේදී මේ තියෙන 10 ඍණ 1 බලය කියලා. මේ 10 බලය මෙතන තියෙන 1 බලය මේක ඉරෙන් උඩට ගියාම 10 ඍණ 1 බලය. 0.01 කියන්නේ 100න් 1. මේ තියෙන්නේ 100න් 1. ඒතර 100න් 1 කියන්නේ 1 බෙදීම 10 දෙවෙනි බලය. ඒතර මේක ඉරෙන් උඩට ගියාම 10 ඍණ 2 බලය කියලා අපි ලියුවා. 0.01 1 බෙදීම 1000. 1 බෙදීම 10 තුන්වෙනි බලය. ඒතර මේක ලියනවා අපි 10 ඍණ 3 බලය කියලා. ඔන්න ඕකත් පොඩ්ඩක් මෙන්න මේ කොටසට මතක් කරගන්න වෙනවා. 10 ඍණ 1 බලයක් කියන්නේ 0.1. 0.01 කියන්නේ 10 ඍණ 2 බලයක්. එතකොට ඉලක්කම් දෙකක් නම් 10 ඍණ 2 0.0 ඉලක්කම් දෙකක් දශම තිතෙන් එහා ඉලක්කම් දෙකක් යනවා නම් 10 ඍණ 2 බලය. 0.01 මේ ඔක්කොම එකට වඩා අඩු සංඛ්‍යා. එහෙනම් අපි බලමු එකට වඩා අඩු සංඛ්‍යා. කියන්නේ බිඳුවත් එකත් අතර කියන්නේ එකට වඩා අඩු. එහෙම සංඛ්‍යාවක්. 0.4යි 3යි 2. ඔන්න බිඳුවත් එකත් අතර සංඛ්‍යාවක්. මේක විද්‍යාත්මක අංකණයෙන් ලියන විදිය. එතකොට පුතේ අපි විද්‍යාත්මක අංකණය කිව්වේ එකත් 10ත් අතර සංඛ්‍යාවක ගුණිතයක් විදියට ලියන්න ඕනි කියලා. එහෙනම් මෙතනින් හදාගන්න පුළුවන් එකත් 10ත් අතර සංඛ්‍යාව තමයි 4.32. 4.32. එතකොට මෙන්න මේ දශම තිත දැන් ගියා මේ පැත්තට. දශම තිත ගියා දකුණු පැත්තට. ස්ථාන එකක්. ඉතින්දී අපි එහෙනම් මේක ලියන්නේ 10 ඍණ 1 බලය.
දශම ස්ථාන එකක් දකුණු පැත්තට ගියා. එහෙනම් මෙන්න මේ උත්තරේ ලැබෙන්නේ මේක 10න් බෙදපුවාමනේ. 4.2 4.32 10න් බෙදුව විදිහ තමයි පුතේ මේ උත්තරේ ලැබෙන්නේ. 0.43 දෙකම බලන්න. 4.32 බෙදීම 10. 4ට 10 වෙනයි බිඳුවයි දශම තිත 43ට 10 වරක් 4 40යි ඉතිරි 3ක් 32ට 10 වරක් 3 30යි ඉතිරි 2ක් තව බිඳුවක් ගත 20ට 10ව 2යි. එතකොට 0.432 ලැබෙන්නේ 4.32 10න් බෙදපුවාම. එහෙනම් මේක මට ලියන්න පුළුවන් 4.32 බෙදීම 10යි පළවෙනි බලය. එතකොට මේ දර්ශකයේ ඉරෙන් උඩට යනකොට ඍණ දර්ශකයක් වෙලා 4.32 ගුණ කිරීම 10 ඍණ එකේ බලයක් බවට හැරෙවෙනවා. එතකොට මේ දශම තිත ඉලක්කම් 1ක් දකුණු පැත්තට ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඉලක්කම් 1ක් ගියා නම් 10 ඍණ එකේ බලය දකුණු පැත්තට. මේ ගාන 0.0.0.5 මේක ලියනවා නම් මේ තියෙන එකට වඩා අඩු බිඳුවට වඩා වැඩි සංඛ්‍යාවක්. එහෙනම් මේක 1ත් 10ත් අතර සංඛ්‍යාවක් විදියට ගන්න නම් 5යි 2යි අතරට තමයි දශම තිත යන්න ඕනේ. එතකොට එහෙනම් මේක ලියන්න පුළුවන් 5.2 බෙදන්න ඕනේ කීයෙන්ද? 1 2 3 10න් බෙදන්න ඕනේ. 10න් බෙදන්න දශම ස්ථාන 1 2 3 ඉලක්කම් 3ක් එහාට යන්න ඕනේ. දකුණු පැත්තට යන්න ඕනේ නම් 10න් බෙදන්න ඕනේ. ඒතර 1000 කියන්නේ 10යි 3 වෙනි බලය. ඒතර මේක ඉරෙන් උඩට ගියාම 5.2 ගුණ කිරීම 10 ඍණ 3 බලය කියලා ලැබෙනවා. ඒත් ඉලක්කම් 3ක් 1 2 3 ඉලක්කම් 3ක් දකුණු පැත්තට ගිහිල්ලා දශම තිත තියන්න වෙන්නේ. ඒ නිසා 10 ඍණ 3 බලය. 5.2 ගුණ කිරීම 10 ඍණ 3. අපි තව එකක් බලමු. 0.0.0.0.7. එතකොට එහෙනම් මේ දශම තිත මෙතෙන්ට යන්න ඕනේ. ඒ කියන්නේ 7 ගුණ කිරීම 10 1 2 3 4 5. 10 පස්වෙනි බලයක්. 7 බෙදන්න ඕන 10යි පස්වෙනි බලයකින් 1.5කින්. එතකොට 7 බෙදීම 10යි පස්වෙනි බලය සමානයි 7 ගුණ කිරීම 10 ඍණ 5 බලය. 0.0.0.3.4.5. එහෙනම් මේ සංඛ්‍යාව ලියද්දී ඔන්න මම එක සැරේට උත්තරේ ලියන්නම්. මේ දශම තිත මෙතෙන්ට යන්න ඕනේ 1 2 3 දශම ඉලක්කම් 3ක් යන්න ඕනේ. එහෙනම් 3.45 ගුණ කිරීම 10 ඍණ 3 බලය. 3.45 ගුණ කිරීම 10 ඍණ 3 බලය. දැන් පුතේ එහෙනම් ඔයාලට 13 දෙක අභ්‍යාසයක් කරන්න පුළුවන්. 1ත් 10ත් අතර සංඛ්‍යාවක් සහ 10 බලයක ගුණිතයක් ලෙස. ඉතින් පුතේ තියෙන්නේ එකට වඩා අඩු සංඛ්‍යා 1ත් බිඳුවත් අතර සංඛ්‍යා. එහෙනම් විනාඩි 10කින් එක් කරන්න පුළුවන්. විනාඩි 10ක් අරගෙන ඒ අභ්‍යාසයත් කරලා ඉන්න. ඊට පස්සේ විනාඩි 10කින් ආයෙත් සම්බන්ධ වෙන්න.
අපි එහෙනම් අභ්‍යාසය බලමු. ඔයාලගේ උත්තර හරිද කියලා. 13 අභ්‍යාසය. පහතදී ඇති වගුව පිටපත් කරගෙන සම්පූර්ණ කරන්න. මම වගුව ගහන්නේ. පළවෙනි එක ඒගොල්ලෝ හදලා තියෙන්නේ. දෙවෙනි එක B කොටස 0.05.9. එහෙනම් ඒක අපිට ලියන්න පුළුවන් 5.9 බෙදීම 10 1 2 10 දෙවෙනි බලය සමානයි සමාන නෙමෙයි 5.9 ගුණ කිරීම 10 ඍණ 2 බලය. C කොටස 0.004.9. එහෙනම් 4.9 බෙදීම 10 1 2 3 10 තුන්වෙනි බලය 4.9 ගුණ කිරීම 10 ඍණ 3. D කොටස හදලා තියෙන්නේ. D කොටසට එතකොට එන්නේ මෙතන 0.0.0.1 3.5. එහෙනම් 1.35 බෙදීම 10 1 2 3 4 10 4වෙනි බලය 1.35 ගුණ කිරීම 10 ඍණ 4 බලය. එතන හිස්තැනට දාන තියෙන 1.35. E කොටස 0.03 තව 0.25. එතකොට මෙතන 5 බෙදන්න ඕන 10 1 2 3 4 5 6 10 6වෙනි බලයකින් 5 ගුණ කිරීම 10 ඍණ 6 බලය. F කොටස මේක 3.9 බෙදීම 1 2 3 4 5 6 10 6වෙනි බලය 3.9 ගුණ කිරීම 10 ඍණ 6 බලය. G කොටස මෙතන බිංදුවයි දශම තියෙන්නේ. එතකොට මෙන්න මෙතෙන්ට දාන්න ඕනේ එක ඉලක්කමයි පන්නන්න තියෙන්නේ. එහෙනම් 1.11 3යි 4යි 5 බෙදන්න 10 පළවෙනි බලය. 1.11 3යි 4යි 5 ගුණ කිරීම 10 ඍණ 1 බලය. අන්න එහෙනම් වගුවේ පිළිතුරු ටික දැන් ඉවර. හරි ගස්ස ගන්න. ඊළඟට දෙවෙනි එක A කොටස 0.08 සමානයි 8 ගුණ කිරීම 10 ඍණ 2 බලය. 0.543 සමානයි 5.43 ගුණ කිරීම 10 ඍණ 1 බලය. එතකොට දශම තිත මෙතෙන්ට එන්න ඕනි 4 ගුණ කිරීම 1 2 3 4 10 ඍණ 4 බලය. එකයි දශම 9 ගුණ කිරීම 10 1 2 3 10 ඍණ 3 බලය. එහෙනම් 9යි 5යි අතරට ගේන්න ඕනි. 9.5 ගුණ කිරීම 10 1 2 3 4 10 ඍණ 4 බලය. පහයි දශම 4 ගුණ කිරීම 10 1 2 3 4 5 6 7 8 10 ඍණ 8 බලය. එහෙනම් පිළිතුරු නිවැරදි කරගන්න. තුන්වෙනි ගාන
පරමාණුක අරය 0.03යි. එහෙනම් මේක මේ දශම තිත මෙතෙන්ට යන්න ඕනි. එතකොට ගියාට පස්සේ 1 ගුණ කිරීම 10යි 1 2 3 4 5 6 7 8 10 ඍණ 8 බලය. මෙතෙන්ට යන්න ඕනි 1.29 ගුණ කිරීම 10 ඍණ 3 බලය. මේකෙදි 8.89 ගුණ කිරීම 10 1 2 3 4 5 10 ඍණ 5 බලය. එහෙනම් ඒ අභ්‍යාසයත් ඉවරයි. අපි ඊළඟ මාතෘකාවට යමු. ලියන්න. විද්‍යාත්මක අංකණයෙන් දැක්වෙන සංඛ්‍යා සාමාන්‍ය ආකාරයට පරිවර්තනය කිරීම. විද්‍යාත්මක අංකණයෙන් දැක්වෙන සංඛ්‍යා සාමාන්‍ය ආකාරයට පරිවර්තනය කිරීම. එහෙනම් බලාගමු අපි ගානක් හදන විදිය. 3.43 ගුණ කිරීම 10 දෙවෙනි බලය. දැන් මේ දීලා තියෙන්නේ විද්‍යාත්මක අංකණයෙන්. ඒතර මේ විද්‍යාත්මක අංකණයෙන් දීපු සංඛ්‍යාව සාමාන්‍ය ආකාරයට පරිවර්තනය කරන විදිය තමයි දැන් අපි කරන්න යන්නේ. ඉතින් අපි දන්නවා දශම ගුණ කිරීම 3.43 ගුණ කිරීම 10 දෙවෙනි බලය කියන්නේ 100යි. එතකොට මේ සංඛ්‍යාව 100ෙන් ගුණ කරාම ලැබෙනවා 343යි අගට බිංදු 2යි. ඊළඟට අපි කරන්නේ දශම සංඛ්‍යාවක් නෙමෙයි ගුණ කරේ දශම නැහැ කියලා හිතලා ගුණ කරා. දැන් අපි දශම තිතෙන් එහා බිංදු ඉලක්කම් දෙකක් තියෙන්න ඕනි. එහෙනම් උත්තරය 343යි. 343යි. තව එකක් බලමු. 2.74 ගුණ කිරීම 10 පස්වෙනි බලය. 2.74 ගුණ කිරීම 1.5. 10 පස්වෙනි බලය කියන්නේ 1.5. ඒතර අපි දශම නැහැ කියලා හිතලා ගුණ කරොත් මෙතන තියෙනවා 2743 යකට අපි දානවා බිංදු 5ක්. මේක තමයි කෙටි ක්‍රමය. 1 2 3 4 5. අගට බිංදු 5ක් දැම්ම. දැන් අපි දශම තිතෙන් එහා ඉලක්කම් 3ක් තියෙන විදිහට දශම තිත තියාගමු. ඒතර මේකේ උත්තරය එනවා 27යි 274යි 300. 274300ක් කියලා උත්තරය ලැබෙනවා. තව උදාහරණයක් බලමු. 7.253 ගුණ කිරීම 10 දෙවෙනි බලය. එහෙනම් 7.253 ගුණ කිරීම 10 දෙවෙනි බලය කියන්නේ 100යි. අපි දන්නවා මේ ඉලක්කමේ අගට බිංදු දෙකක් දාගමු. 7.253යි බිංදු 2යි. දැන් දන්නවා දශම තිතෙන් එහා ඉලක්කම් 3ක් වෙන්න ඕනි. එහෙනම් මෙතන දශම තිත තියන්න වෙන්නේ. උත්තරේ 725.3යි. අග බිංදු දෙකේ වටිනාකමක් නැති නිසා අපි පිළිතුර මේ විදිහට තියමු. 3.2 ගුණ කිරීම 10 ඍණ 2 බලය. ඔන්න මේ විදිහට ආවොත් 3.2 ගුණ කිරීම 10 ඍණ 2 බලය. ඒතර මට මේක ලියන්න පුළුවන් 3.2 බෙදීම 10 දෙවෙනි බලය කියලා. ඍණ දර්ශකය ධන දර්ශකයේ බවට පත් වුණා. 3.2 බෙදීම 10 දෙවෙනි බලය කියන්නේ 100යි. ඒතර 3.2 100ෙන් බෙදන්න ඕනේ. ඔන්න බලන්න වෙනදී 3.2 බෙදීම 100. 3ට 100 වෙන්නේ බිංදුවයි. දශම තිත. 32ටත් 100 වෙන්නේ බිංදුවයි. මෙතෙන්ට අපි බිංදුවක් ගත්තා. ඒතර 320යි. 320ට 100ව 3යි. 300යි ඉතුරුයි 20ක්. තව බිංදුවක් ගත්තා. 200ට 100ව 2යි.
මේකේ උත්තරේ 0.0.32. ඒතර 10 ඍණ 2 බලයක්. ඔන්න බලන්න පුතේ 10 ඍණ 2 බලයක් එද්දි ඔන්න මෙතන බිංදු දෙකක් යෙදෙනවා. ඒතර බිංදු දෙකක් 0.0. 10 ඍණ 2 බලයේදී බිංදු දෙකක් කියලා වගේ අපිට ඔන්න මතක තියාගන්න පුළුවන්. අපි තව උදාහරණ කරලා බලමු ඒක එහෙම හරියනවද කියලා. 5.61 ගුණ කිරීම 10 ඍණ 4 වෙනි බලය. 5.61 බෙදීම 10 4 වෙනි බලය. 5.61 බෙදන්න ඕනේ 1.4කින්. එතකොට බලන්න පුතේ මේක බෙදන්න 5.61 1.4කින්. 5ට නෑ බිංදුවයි. 56ටත් නෑ බිංදුවයි. 561ටත් නෑ බිංදුවයි. 5610 බිංදුවක් ගත්ත ඒකටත් නෑ. 56100ට එහෙනම් තියෙනවා 10000 1. 10000 5. එතකොට එනවා 0.4යි 4ක් 5. ඉතුරුයි 6100. ඒකට තව බිංදුවක් ගත්තාම 61000යි. 61000ට 10000 6යි. 60000යි. ඉතුරුයි 1000. තව බිංදුවක් ගත්තා 10000ට 10000 1. ඉතිරි බිංදුවක්. එහෙනම් ඒකේන උත්තරේ 0.03යි 5යි 6යි 1. ඒතර 10 ඍණ 4 වෙනි බලයක් නම් මේ බලන්න පුතේ 0.4ක් යෙදෙනවා. 0.4ක් යෙදিলা මේ මුල් බිංදු දෙක අතරේ දශම තිත යෙදෙනවා. එතකොට මේ විදිහට හැමතිස්සෙම බෙදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ රටාව තේරුම් අරගෙන අපිට උත්තර ලියන්න පුළුවන්. 6.08 ගුණ කිරීම 10 ඍණ 1 බලය. එහෙනම් ඔන්න 10 ඍණ 1 බලයක් නම් බලමු කොහොමද පිළිතුර ලැබෙන්නේ කියලා. 6.08 බෙදීම 10 පළවෙනි බලය. 6.08 බෙදන්න 10 පළවෙනි බලය කියන්නේ 10න් බෙදන්න. 6.08 බෙදීම 10. 6ට 10 බිංදුවයි දශම තිත. 6ට 10 6යි 60යි. බිංදුවයි 8ට නැති නිසා 10 බිංදුවයි. බිංදුවක් මෙතෙන්ට ගත්ත 80ට 10 8යි. ඒකට එනවා බිංදුවයි දශම 6යි බිංදුවයි 8. ඔන්න බලන්න 10 එකේ බලයක් නම් බිංදුවේ දෙන්නේ 1යි. බිංදුවයි දශම 6යි බිංදුවයි 8. තව එකක් කරන්න. 4.4යි 6යි 3 ගුණ කිරීම 10 ඍණ 3 බලය. එහෙනම් මේකේ පිළිතුර එන්න ඕනේ කොහොමද? ඍණ 3 බලයක් නම් බිංදු 3යි මේ ඉලක්කන ටික. 4යි 4යි 6යි 3. බිංදු 3කුයි මේ ඉලක්කන ටිකයි. ඊළඟට මුල් බිංදු දෙක අතරේ දශම තිත තියෙනවා. එහෙනම් මේකයි උත්තරේ. ඕකේ අනිත් පැත්ත අපි ආපහු බලමු. ඒතර මේ දශම තිත මෙතෙන්ට යන්න ඕනි. විද්‍යාත්මක අංකනේ ලියනවා නම් 4.4යි 6යි 3 ගුණ කිරීම 10 1 2 3 10 ඍණ 3 බලය. ඒතර මේ පැත්ත නිවැරදි කරන්න මෙහෙම පුළුවන්. මේක මේ පැත්තට ගන්න පුළුවන් නේද? ඒ වගේ එහෙනම් ඔන්න මතක තියාගන්න ලේසි ක්‍රමය තමයි පුතේ මේ 10 බලයට සමානව බිංදු ගානක් තියාගෙන ඉලක්කම ලියලා මුල් බිංදු දෙක අතරේ දශම තිත තියෙන එක. 1.7යි 3යි 2 ගුණ කිරීම 10 ඍණ 1 බලය. ඒතර 10 ඍණ 1 බලය නම් යෙදෙන්නේ බිංදු 1යි. බිංදුවයි 1යි 7යි 3යි 2 මෙතනින් දශම තිත. ඊට මේක අනිත් පැත්තට ලියද්දී බලන්න දශම ස්ථාන එකක් ගිහින් තියෙන්නේ 10 ඍණ 1 බලය. දැන් පුතේ එහෙනම් ඔයාලට ඒ අභ්‍යාසයත් කරන්න පුළුවන්. 13 3 අභ්‍යාසය. විද්‍යාත්මක අංකයෙන් දීලා තියෙන සංඛ්‍යා සාමාන්‍ය ආකාරයට ලියන්න තමයි තියෙන්නේ. ඒතකොට 13 3 අභ්‍යාසය.
කරා ගන්න පුතේ විනාඩි 20ක් ගන්නකො. පළවෙනි එකේ තියෙන්නේ හිස් තැන් පුරවන්න, දෙවෙනි එකේ පරිවර්තනය කරන්න, විශාල සංඛ්‍යාව තෝරන්නත් තියෙනවා තුන්වෙනි ගානේ. ඊළඟට හතරවෙනි එකත් සාමාන්‍ය ආකාරයෙන් ලියන්න තියෙන්නේ. ඒතර විශාල සංඛ්‍යාව තෝරන්න නම් මේ හැම එකක්ම පුතේ සාමාන්‍ය ආකාරයට පත් කරගන්න ඕනේ. සාමාන්‍ය ආකාරයට පත් කරගෙන ඉවර වෙලා තමයි විශාල සංඛ්‍යාව තෝරන්න වෙන්නේ. එහෙනම් ඔන්න විනාඩි 20ක් අරගෙන ඒ අභ්‍යාසය සම්පූර්ණ කරන්න. දැන් එහෙනම් අපි 13 තුන අභ්‍යාසය සාකච්ඡා කරමු. පහයි දශම 4.3 ගුණ කිරීම. ඉතින් ලියන්න වෙන්නේ 10 තුන්වෙනි බලය කියන්නේ 1.3යි. එහෙනම් මේකේ උත්තරේ 543යි. බිංදු 3ක් ලියලා දශම තිත්තෙන් එහා බිංදු 2ක් තියාගන්න. එතකොට උත්තරේ 5430යි. මේ විදිහට පිළිතුර ලිව්වට කමක් නැහැ පුතේ. 5430.0. එහෙනම් 7.25 ගුණ කිරීම 1.5යි. 725.5යි. බිංදු 2ක් අයින් කරන තර උත්තරේ 725.3යි. මේ විදිහට දශම තිත බිංදු 2 නැතුව ලිව්වත් කමක් නැහැ. ඒතර අවසාන උත්තරේ මේකේ හිස් තැනට අදාළ වෙන්නේ මෙන්න මේ පිළිතුර. ඉස්සෙල් එකෙත් ඒ විදිහට බිංදු 2 අයින් කරලා 5430යි කියලා අන්තිම උත්තරේ හිස් තැනට දාන්න. තුන්වෙනි කොටස 6.02 ගුණ කිරීම 10 පළවෙනි බලය. 6.02 ගුණ කිරීම 10 පළවෙනි බලය කියන්නේ 10යි. එතකොට 6.02 දශම තිතෙන් එහා ඉලක්කම් දෙකක් තියෙනවා. ඊළඟ උත්තරේ 60.2. හතරවෙනි කොටස 5.9 ගුණ කිරීම 10 එහෙනම් මේක ගුණ කිරීම එක බෙදීම 10 දෙවෙනි බලය. 5.9 බෙදීම 10 දෙවෙනි බලය කියන්නේ 100යි. බිංදුවයි දශම බිංදුවයි 5යි 9යි 9 කියලා උත්තරේ දීලා තියෙනවා. ඒකට අපි දන්නවා දෙවෙනි හිණ දෙකේ බලයක් නම් බිංදු දෙකක් යෙදෙනවා. පස්වෙනි කොටස 1.06 ගුණ කිරීම 10 ඍණ 6 බලය. 1.06 ගුණ කිරීම එක බෙදීම 10 6 වෙනි බලය. උත්තර හිස්තැනට අදාළව මම මේ උත්තර ලියන්නේ 10 6 වෙනි බලය කියන්නේ 1.6යි. දැන් මේක බෙදුවට පස්සේ අපි දන්නවා 10 6 වෙනි බලයක් නම් බිංදු 6ක් අපි ලියනවා. බිංදු 6ක් ලියලා 1.6 ලියලා මෙතනින් දශම තිත තියෙනවා. දෙවෙනි ගාන ඒ කොටස
8.9 ගුණ කිරීම 10 දෙවෙනි බලය සාමාන්‍ය ආකාරයට ලියන්න ඕනේ. එහෙනම් 10 දෙවෙනි බලයක් නම් ඔන්න මම අගට බිංදු 2ක් දැම්මා. 8.9 දශම ස්ථාන 1ක් තිබ්බා. උත්තරය 890. D කොටස 10 4වෙනි බලයක් කියන්නේ බිංදු 4ක් ලියන්න ඕනේ. 1.5යි 0.4ක් ලිව්වා. දශම තිතෙන් එහා ඉලක්කම් දෙකක් තිබ්බා. එහෙනම් 10යි 5යි. 0.2යි. 10500. දහයි පස්වෙනි බලය නම් 0.5 7යි 9යි 9යි 4යි 0.5 දශම තිතෙන් එහා ඉලක්කම් 3ක්. උත්තරය 799,400. D කොටස එහෙනම් 802.3යි දශම තිතෙන් එහා ඉලක්කම් 2යි. උත්තරය 8020. නවසිය 99.7යි දශම ස්ථාන 2යි. 999.5 99,910,000. 7.2 ගුණ කිරීම 10 ඍණ 1. 10 ඍණ 1 බලයක් නම් 0.1යි 7යි 2යි මෙතනින් දශම තිත. දහය ඍණ 3 බලයක් නම් 0.3ක් ලියලා මේ සංඛ්‍යාව ලියලා මෙතනින් දශම තිත. මෙතන 0.4ක් ලියලා 5යි 9යි 7 බිංදුවයි දශම. දහය ඍණ 5 බලයක් නිසා 0.5ක් ලියලා 9යි 1යි 2 ලියලා මුල් ඉලක්ක 0.2 අතරේ දශම තිත. මේක තමයි පුතේ මේකේ අපි හඳුනාගත්තු රටාව නේද? ඒ රටාව අනුව තමයි දැන් අපි උත්තර ලියන්නේ. හදන ක්‍රමයේ ලියන්නේ නැතුව අපි රටාව අනුව උත්තර ලියමු. දහය ඍණ 6ක් නම් 0.6ක් ලිව්වා 5 ලිව්වා මෙතනින් දශම තිත. දෙවෙනි ගාන ඉවරයි. තුන්වෙනි ගානේ අපිට තියෙන්නේ විශාල සංඛ්‍යාව තෝරන්න. මං කියුවා ඉතින්දී අපිට සාමාන්‍ය ආකාරයට ලියන්න වෙනවා. 2.1 ගුණ කිරීම 10 4 වෙනි බලය කියන්නේ 2.1.4යි දශම තිත තිබ්බ. එතකොට 21,000යි. 3.7 ගුණ කිරීම 10 4 බලය 3යි 7යි බිංදු 4යි දශම තිත තිබ්බ 37,000යි. එහෙනම් මේ දෙකෙන් විශාල සංඛ්‍යාව මේක. මේක තමයි උත්තරේ. 3.7 ගුණ කිරීම 10 4 වෙනි බලය. B කොටස
2.1.4යි දශම තිත තිබ්බා. ඒතර 21000යි. 3.7.3යි දශම තිත 3700යි. ඒතර 21000යි 3700යි. ඒකේදී ලොකු විශාල සංඛ්‍යාව මේක. තිස් 7.5යි දෙතෙන්දි ලොකු වෙන්නේ 3.7 ගුණ කිරීම 10 පස්වෙනි බලය. දී කොටස දෙකයි දශම 1 ගුණ කිරීම 10 හතරවෙනි බලය 2.1 ගුණ කිරීම 10 ඍණ හතරවෙනි බලය. ඒතර අපිට මේකේ නම් හදන්න නැතුවත් උත්තරේ කියන්න පුළුවන් නේද? 10 ඍණ හතරවෙනි බලයක් එකම සංඛ්‍යාව ධන 4යි ඍණ 4 බලයයි. එහෙනම් මේකෙදි විශාල සංඛ්‍යාව. ඉතින් අනිවාර්යයෙන්ම මේක සාමාන්‍ය ආකාරයට නොලිව්වත් පුතේ අපිට පුළුවන් ඒකේ උත්තරේ ওই විදිහට තෝරගන්න. අපි හරියට බලමු. ඒතර 2.1.4යි දශම තිතෙන් එහා ඉලක්කම අයින් කරා. මෙතන එනවා බිංදු 4ක් ලියන්න ඕනේ. 1 2 3 4යි 2 1. එතකොට බිංදුවයි දශම ගාන මෙතන 21000ක් විතර. ඒ නිසා කොහොමදත් ධන බලයේ එකම සංඛ්‍යාවේ ධන බලය. එකම බලයේ ධන ඍණ ගත්තොත් ඒතර විශාල සංඛ්‍යාව වෙන්නේ ධන බලය. මෙතෙන්දී 2.1 ගුණ කිරීම 10 හතරවෙනි බලය 3.7 ගුණ කිරීම 10 ඍණ 3 බලය. ඒතර අනිවාර්යෙන් 10 ඍණ බලයක් වෙනවා නම් ඒක 0.0 ගානක්. එහෙනම් මේක තමයි විශාල සංඛ්‍යාව. දෙකයි දශම 1 ගුණ කිරීම 10 ඍණ 4 බලය 3.7 ගුණ කිරීම 10 ඍණ 3 බලය. ඉතින් අපි බලමු සාමාන්‍ය ආකාරයට ලියන්න වෙනවා. 10 ඍණ 4යි නම් 0.4යි 2යි 1යි මුලට බිංදුව දශම තිත 0.3යි 3යි 7යි. එහෙනම් මේ දෙකේ විශාල සංඛ්‍යාව. ඒතර මෙතන දශම සංඛ්‍යා සංසන්දනයක් කරන්න වෙන්නේ. පූර්ණ සංඛ්‍යාව බිංදුවයි පළවෙනි දශම ස්ථානයේ බිංදුවයි දෙවෙනි දශම ස්ථානයේ බිංදුවයි තුන්වෙනි දශම ස්ථානයේ මේකේ 3යි මේකේ බිංදුවයි. එහෙනම් මෙයා තමයි විශාල සංඛ්‍යාව. තුන්වෙනි දශම ස්ථානයේ අනුව තමයි අපිට විශාල සංඛ්‍යාව තෝරන්න වෙන්නේ. මේකේ ඉලක්කමේ දිග අනුව නෙමෙයි දශම සංඛ්‍යා සංසන්දනයේදී විශාල සංඛ්‍යාව තෝරන්නේ දශම ස්ථානයේ තියෙන ඉලක්කම අනුව. ඊළඟට හතරවෙනි ගානේ තියෙන සාමාන්‍ය ආකාරයට ලියන්න. 1.4යි 8යි 8 ගුණ කිරීම 10 8වෙනි බලය 1488යි 0.8ක් ලියලා දශම තිතෙන් එහා බිංදු 3යි. එහෙනම් 1488යි බිංදු 5යි. මේකයි උත්තරේ. තුන්දාස් 613යි එතනත් බිංදු 8යි දශම තිතෙන් එහා බිංදු 3යි.
3613.5යි. ඊළඟ එක එතනත් 10 8 වෙනි බලයක් තියෙන්නේ. දශම ස්ථාන 3යි. එහෙනම් උත්තර ටික නිවැරදි කරගන්න. එහෙනම් පුතේ අදට මම පාඩම නවත්තන්නම්. ඊළඟ වීඩියෝ එකකින් අපි වැටීම සම්බන්ධව ඉගෙන ගමු. එහෙනම් අපි අද ඉවර කරගන්න ඇති. ඊළඟ වීඩියෝ එකකින් අපි වැටීම ඉගෙන ගන්නවා. ආයුබෝවන්.